නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ විවරණ වැඩසටහන සමග සමවදින්නයි. පින්වත්නි, ඔබට මතක ඇති මීට පෙර විවරණ වැඩසටහනේදී අපි වන්දාමි චේතියං සබ්බං කියන පාඨයට ඊටාම පැහැදිලි සංස්කෘතික අර්ථයත් දාර්ශනික අර්ථයත් මතු කළා. දැන් අද අපි මෙතනදී බලාපොරොත්තු වන්නේ ගාථාවේ අනෙකුත් පාඨයන් පිළිබඳ විවරණය සිද්ධ කරන්නටයි. දැන් වන්දාමි චේතියන් සබ්බං කියනකොට සියලු චෛත්‍ය වඳිනවා කියන අදහස ඇතුලේ මොකක්ද තියෙන දාර්ශනික පදනම, මොකක්ද තියෙන හරයාත්මක පදනම කියලා අපි මීට කලින් ඔබට පැහැදිලි කළා. දැන් ඊළඟට තියෙන්නේ වන්දාමි චේතියන් සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධි. කියන්නේ සියලුම චෛත්‍යයත් වඳිනවා, ශාරීරික ධාතුන් වහන්සේලාත් වන්දනා කරනවා, මහා බෝධින් බෝධින් වහන්සේත් වන්දනා කරනවා, සියලු බුද්ධ ප්‍රතිමාත් වන්දනා කරනවා කියලා මේ ත්‍රිවිධ චෛත්‍යයටම කරන වන්දනාවක් තමයි මේ පාඨය තුල සැඟවිලා තියෙන්නේ. එතකොට මේ පාඨයේ ඉතා අර්ථ සහිත ශ්‍රාවකයෙකුට මනෝමූලික විග්‍රහයක උරුමකරුවන් හැටියට, මොකද අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මනස තමයි සියල්ලන්ටම පූර්වාංගම වෙන්නේ. එතකොට මනෝ පුබ්බහං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියනකොට මහණෙනි සියල්ලටම වඩා පූර්වාංගම වෙන්නේ මනස, ශ්‍රේෂ්ඨ වෙන්නේත් මනස, ජේෂ්ඨ වෙන්නේත් මනස. ඒ නිසා මනෝමූලික කියවීමක් විදියට බුදුදහම සියලු කියවීම් වලට වඩා ඊටාම ප්‍රකටයි. සියලුම කියවීම් වලට වඩා ඊටාම විශේෂයි. ඒතර වන්දාමි චේතියං සබ්බං සියලු චෛත්‍ය වන්දනා කරනවා, සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරී ලංකාව පුරාවටම වැඩ ඉන්නවා. ඒ විසිරී වැඩ සිටින සියලුම ධාතුන් වහන්සේලාටත් වන්දනා කරනවා. ශාරීරික ධාතු මහා බෝධි. මෙතන මහා බෝධිය කියලා කියන්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික, පාරිභෝගික, උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය හැම කල්හි වන්දනා කරනවා කියන අදහසයි මෙතන තියෙන්නේ. එතකොට මේ අදහස තුල අවබෝධය සම්බන්ධ කතාවක් වෙනම පැහැදිලි වෙනවා. දැන් වන්දාමි චේතියං සබ්බං කියන පාඨයට අර්ථයක් මෙතනදී අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මෙතනදී උත්සාහ කරන්නේ නැහැ සියලුම චෛත්‍ය වන්දනා කරන්නේ ඇයි, මොනවාද පදනම, මොකක්වත් කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට අපි වෙනම දේශනා දෙකක් සිද්ධ කළා. මෙතන ඊටාම වැදගත් සාධකයක් තමයි මහා බෝධිය. එතකොට මහා බෝධිය කියන එක පිළිබඳ ඊටාම ගැඹුරු අදහසක් ගන්න පුළුවන් බෝධි වංශය කියවුවහම. ඒතර බෝධි වංශය කියුවට පස්සේ මේ බෝධින් වහන්සේ පිළිබඳ ඊටාම ගැඹුරු දාර්ශනික අදහසක් අපට ගන්න පුළුවන්. ඒතර බෝධිය කියන අදහසේ අර්ථය මොකක්ද? අවබෝධය. දැන් ගොඩාක් දෙනෙක් බෝධිය ළඟට ගිහින් නොඑක් දේවල් ඉල්ලුවාට බෝධියේ ගැඹුරු අර්ථය තමයි අවබෝධය සම්බන්ධ කතාව. එතකොට බෝධි මණ්ඩලයේදී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අභිසම්බුද්ධත්වයට පත් වුණාය කියන පණිවිඩය, ඒ බඳු අවබෝධයේ පිණිස මමද මේ වන්දනාව පරිහරණය කළ යුතුයි කියන පණිවිඩයට අපට එකතු වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි, මොකද බෝධින් වහන්සේ වන්දනාව කියනකොට මම මේකේ සංස්කෘතික අර්ථයත් එක්ක මතු කරන්නේ. අපි මේකට වෙනම දේශනාවකුත් ඉස්සරහට සිද්ධ කරනවා. මොකද අපි දැන් පහුගිය කාලේ දේශනාවල වෙනම සංස්කෘතික අර්ථය පැහැදිලි කරලා ඒක දාර්ශනික අර්ථය වෙනම පැහැදිලි කරා.
ශාරීරික ධාතුන් වහන්සේලා කිව්වහම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නොයෙක් තැන්වල විහිදී පැතිරි වැඩ ඉන්නවා. මොකද ලංකා දීපය කියලා කියන්නේ ධාතු මන්දිරයක් වන් ඊටාම විශේෂ ස්ථානයක්. ඊටාම විශේෂ තැනක්. එතකොට මේ සියලුම ධාතුන් වහන්සේලා සමග ශාරීරික ධාතු මහා බෝධියත් වන්දනා කරනවා. එතකොට මහා බෝධිය කියනකොට අපේ අදහස බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන්ම බෝධින් වහන්සේ නමක් වන්දනාමාන කරන්න කියලා මුල් කාලේ අනුදැන වදාළේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැති වෙලාවට. මොකද සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ ආරාමේ නැති වෙලාවට උන්වහන්සේ වෙනුවෙන් මිනිස්සු වන්දනා කරන්න යොදාගත්තේ ශ්‍රී මහ බෝධිය. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම තමයි ආනන්ද බෝධිය රෝපණය කරන්නේ. මොකද ආනන්ද බෝධිය රෝපණය කරන්නේ බොහෝ මිනිසුන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන වඩින පැමිණෙනකොට ඒ තැන්වල බුදුරජාණන් වහන්සේ නැහැ. එතකොට මේ සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ නැති නිසා ඒ මිනිස්සු අතර මහා කනස්සල්ලක්, හිත වේදනාවක්, පීඩාවක් ඇති වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ආවා. නමුත් බුදුරජාණන් වහන්සේ නැහැ නේද කියලා. එතකොට ඒ වෙනුවෙන් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරන්නේ මේ ශ්‍රී මහා බෝධින් වහන්සේ ස්ථාපනය කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම තමයි ලෝකේ ආනන්ද බෝධිය රෝපණය වෙන්නේ. එhmenan මේ බෝධියට වන්දනා කරනවා කියන එක පශ්චාත් කාලීනව ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. බෝධින් වහන්සේට වන්දනා කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මතුවෙච්ච තත්ත්වයක්. හැබැයි මේ බෝධින් වහන්සේ වන්දනා කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයටයි වන්දනා කළේ. එතකොට බෝධින් වහන්සේ වන්දනා කරනකොට අද මිනිස්සු පාවිච්චි කරන්න බැරි රෙදි කෑලි ටිකක් කොඩියක් මහලා බොහොම තනින් තන අපිලි වලට රෙදි කෑලි ටිකක් එකතු කරලා කොඩි වැලක් මහලා ඒක බෝධින් වහන්සේ වටේට ඇඳලා මිනිස්සු ගොඩාක් දේවල් බෝධින් වහන්සේ ළඟින් ඉල්ලා හිටිනවා. නමුත් බෝධින් වහන්සේ කියන්නේ එහෙම ඉල්ලා හිටින්න ඕන තත්ත්වයක් තියෙන දෙයක් නෙමෙයි. බෝධින් වහන්සේ කියලා කියන්නේ ඊටාම වැදගත් අර්ථ සහිත ඊටාම පූජනීය වස්තුවක්. එතකොට මේ බෝධින් වහන්සේ වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, ඒ කියන්නේ බෝධිය කියන අදහසේ අර්ථයක් තමයි එක්තරා අවබෝධය කියන්නේ. එතකොට Tamanගේ ස්වකීය අවබෝධඥානය අවදි කර ගැනීම පිණිස මේ බෝධියට වන්දනා කිරීමේ ලක්ෂණය අපි තුල මතුවෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයේ වාඩි වුණේ මෙන්න මේ චිත්‍රය අපේ ඔළුවට නැගෙන්න ඕන. බෝධින් වහන්සේ බෝධි මණ්ඩලය තුල වාඩි වුණේ හමමස්ලේ නහර ඇට නිදුළු වියලී යනවනම් වියලී ගියාවේ. ඉතිරි වෙන මොනවා හරි තියනවා නම් ඉතුරු වුණාවේ. හැබැයි අවබෝධයට පත් වෙලා මිසක් නැගිටින්නේ නැහැ. අවබෝධයට පත් වෙලා මිසක් නැගිටින්නේ නැහැ. වේලෙනවා නම් වේලුණාවේ, ඉතුරු වෙනවා නම් ඉතුරු වුණාවේ. හැබැයි අවබෝධයට පත්වීමෙන් තමයි මම නැගී හිටින්නේ. අන්න එහෙම චතුරංග සමන්නාගත වීරියකින් බෝධින් වහන්සේ ඉදිරියේ වාඩි වුණා. එතකොට මේ චතුරංග සමන්නාගත වීරියෙන් වාඩි වුණ තැන නේද මම මේ වන්දනා කරන්න කියන අදහස එනකොට තමා තුළද නිකලෙස් වීම ඉලක්කය නම් ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් විදිහට නිකලෙස් වීම නම් ඉලක්කය තමන්ගේ මනසට එන්න ඕන. මමද නීවරණ මඩින්න මේ වන්දනාව බෝධින් වහන්සේව පාවිච්චි කරන්න ඕන. එතකොට බෝධිය කියන අදහස තුළම අවබෝධය කියන මාත්‍රාව කුළු ගැන්විලා තියෙනවා නම් මමද අවබෝධයේ සමග මේ රුක්ෂයට වන්දනාමාන කිරීමෙන් ඒ ගැඹුරු අර්ථයේ සමග එකතු වෙන්න ඕන. මමද අවබෝධයේ සමග සංයෝග වෙන්න ඕන. ශාරීරික ධාතු මහා බෝධිය කියනකොට මමත් හැමදාමත් බුදුරජාණන් වහන්සේ මෙතනදී යම් අවබෝධයකටපත් වුණාද එසේම අවබෝධයේ පිණිස මට මේ වන්දනාව වේවා. දැන් අද මිනිස්සු ගොඩක් දෙනෙක් කරන්නේ බෝධිය පාවිච්චි කරන්නේ මිනිසුන්ගේ සෙනසුරු ප්‍රශ්න විසඳ ගන්න. ග්‍රහාපල ප්‍රශ්න විසඳ ගන්න. එතකොට මේ ප්‍රශ්න විසඳ ගන්න බෝධින් වහන්සේ පාවිච්චි කරනවා වෙනුවට අපිට පුළුවන් අපිව නැවත කියව ගන්න කොහොමද මා තුල අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස මේ පූජාව වේවා. මේ බෝධින් වහන්සේ කෙරෙහි කරන නමස්කාරය අවබෝධයේ පිණිස වේවා. මොකක්ද අවබෝධය? ආශ්‍රව ක්ෂය කිරීම පිණිස. බුදුරජාණන් වහන්සේ මේ බෝධි මණ්ඩපයේදී බෝධීන් වහන්සේ අභියස වාඩි වෙලා කලේ සම්පූර්ණයෙන් ආශ්‍රව ක්ෂය කිරීමෙන් ලබන විශිෂ්ට ඥානයක් කරා එකතු වෙන එකයි. මමද
කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthියාශ්‍රව කියන ආශ්‍රව ක්ෂය කොට දමා අවබෝධයේ පිණිස මට මේ උතුම් පූජා උපකාර වේවා. ලෝකයේ සෙනසුරු ප්‍රශ්න විසඳ ගන්න බෝධි ඉස්සරහට යනකොට, ලෝකයේ ග්‍රහාපල ප්‍රශ්න විසඳ ගන්න බෝධිය ළඟට යනකොට අපට පුළුවන් වුණොත් සෙනසුරු ප්‍රශ්නේ අභිබවා ගිහින්, ග්‍රහාපල ප්‍රශ්නේ අභිබවා ගිහින් අපට පුළුවන් වුණොත් පින්වත්නි සෙනසුරු ග්‍රහාපල අර්බුදයට එහාට ගිහින් ආශ්‍රව ක්ෂය කිරීම පිණිස බෝධින් වහන්සේ වන්දනා උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන බෝධිය වන්දනා කරන්න පුළුවන් වුණොත් ඒ పూర్ව චේතනාව හිතට ගත් එක අවබෝධයේ කරා යන්න ඒ ශ්‍රාවකයෙකුට උදව්වා. මොකද අපි වන්දනාමාන කරන්න කලින් ශාරීරික ධාතු මහා බෝධීන් කියනකොට ඒ මහා බෝධිය කෙරෙහි කරන ආමිෂ පූජාව බුදුරජාණන් වහන්සේ අගය කළේ නෑ. අවබෝධයට අදාළ පණිවිඩය මතු කර ගැනීමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. අද ගොඩාක් දෙනෙක් කරන්නේ ඒ අවබෝධයට අදාළ පණිවිඩය මතු කර ගන්නවා වෙනුවට මේ පරිබාහිර ස්වල්ප කාරණා වෙනුවෙන් බෝධින් වහන්සේ පාවිච්චි කරන එක. ඒතර බෝධින් වහන්සේ ළඟට ආවට පස්සේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. මොකද ආශිර්වාදයකින් කාලාන්තරයක් පුහුණු කරපු වෘක්ෂයක් බෝධින් වහන්සේ කියන්නේ. කාලයක් පුහුණු කරපු එකක්. ඔය බටහිර ලෝකයේ ඇමරිකාවේ හිම වෙලා තියෙනවා. ඔය ටැසීනා පැලෑටි අරගෙන පර්යේෂණ කරලා තියෙනවා. ඒවට සාත්තු කරන කෙනා ගැන විශේෂ ඒ පැලෑටි වල උත්තේජනයක් තිබිලා තියෙනවා. ඒ සාත්තු කරන කෙනා පැලෑටි ළඟට යනකොට. එතකොට මේ පැලෑටි වලට සාත්තු කරන්නේ නැති, ඒ කියන්නේ වතුර දාන්නේ නැති, මේ පැලෑටි වලට පොහොර දාන්නේ නැති උදවිය අදිසංවේදී උපකරණ ඒ ටැසීනා පැලෑටි වලට සවි කරලා ඔවුන් බලලා තියෙනවා. ඒ පැලෑටි වලට සංග්‍රහ කරන, පැලෑටි පරිහරණය කරන, පැලෑටි ආරක්ෂා කරන, ඒවට වතුර සපයන ඒ අය වෙනුවෙන් දක්වන උත්තේජනය කොහොමද, වෙනත් පරිබාහිර මිනිස්සු වෙනුවෙන් දක්වන උත්තේජනය කොහොමද කියලා. ඒතර උන් එකතන තැනකදී මේ පරිශ්‍රණය හොයා ගන්නවා මේ පැලෑටි වලට සත්කාර කරන අය කෙරෙහි තා විශේෂ අභ්‍යන්තරික රසායනික ක්‍රියාවලියක් මේ ශාකා අභ්‍යන්තරේ සිද්ධ වෙනවා කියලා. එහෙමනම් ඒක පරිශනාත්මකව තහවුරු වෙලා තියෙනවා. නමුත් බෝධිය කියන්නේ එහෙම එක්කුත් නෙමෙයි. බෝධින් වහන්සේ කියන්නේ කාලාන්තරයක් අවබෝධයේ පිණිස පුහුණු කරපු එක. කාලාන්තරයක් ආශිර්වාදයේ පිණිස පුහුණු කරපු එක. ඒතකොට කාලාන්තරයක් ආශිර්වාදයේ පිණිස පුහුණු කරපු වෘක්ෂයක් තමයි බෝධින් වහන්සේ කියලා කියන්නේ. ඒ නිසා බෝධින් වහන්සේ තුලදී බෝධින් වහන්සේ වන්දනාමාන කරනකොට බෝධින් වහන්සේ තුලින් ආශිර්වාදයක් නොලැබෙනවා කියලා අපිට කියන්න බෑ. හැබැයි ආශිර්වාදයට එහාට ගිහින් බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩපයේදී කුමක්ද කළේ? මම කොහොමද මේ බෝධින් වහන්සේ අභියසට ගිහින් බුදුරජාණන් වහන්සේ කරපු දෙයට කිට්ටු වෙන්නේ? මම කොහොමද බෝධින් වහන්සේ ළඟට ගිහින් මා තුල ආශ්‍රව ක්ෂය කරගන්න තැනකට එකතු වෙන්නේ? එතකොට බෝධින් වහන්සේට කරන සැබෑම වන්දනාව ඒක කියලයි බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ ශාසනයට, මූලික බුද්ධ දේශනාවට ගිහින් බලනකොට අපට තේරෙන්නේ. මොකක්ද ඇත්තටම බෝධි මණ්ඩපයේදී වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ කළේ? දැන් උන්වහන්සේ බෝධි මණ්ඩපය තුල වාඩි වෙලා උන්වහන්සේ අදිෂ්ඨාන කළේ ඇත්තටම මේ ජරා මරණ දුකට කුමක්? අන්න අපි අපේ ප්‍රශ්නේ කොයිතරම් ප්‍රාථමික එකක්ද? ඇත්තටම මේ ජරා මරණ දුකට හේතුව මොකක්ද? මොකක්ද මේ ජරා මරණ දුකට හේතුව? එතකොට උන්වහන්සේ දා බෝධි මණ්ඩපයේදී දැනගත්තා මේ ජරා මරණ දුක සකස් වෙන්නේ ජාතිය පදනම් කරගෙන. ඉපදීම පදනම් කරගෙන. එහෙනම් මේ දුක ඇති වෙන්නේ ඉපදීම පදනම් කරගෙන. මේ දුක සකස් වෙන්නේ ඉපදීම පදනම් කරගෙන කියලා බෝධි මණ්ඩපයට, බෝධියට පිට දීලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත තැන අපි යොදා ගන්නවා. මේ ප්‍රශ්නේ ඇති වුණේ සෙනසුරු නිසා, මේ ප්‍රශ්නේ ඇති වුණේ කේන්දරේ නිසා, මේ ප්‍රශ්නේ ඇති වුණේ මෙහි දෙයක් නිසා කියලා මෙහි ස්වල්ප ප්‍රශ්න විසඳා ගැනීම පිණිස අපි බෝධිය පාවිච්චි කරනවා. ඒක බෝධින් වහන්සේට කරන සැබෑම ගෞරවයක්, සැබෑම වන්දනාවක් නෙමෙයි. අපිට බෝධින් වහන්සේ අභියස වාඩි වෙලා හිතන්න පුළුවන් වුණොත් මේ ජාතිය නිසා ජරා මරණ දුක සකස් වෙනවා. එතකොට මේ ජාතිය කියන தත්ත්වය කුමක්ද ඇති වෙන්නේ? එදා බෝධි මණ්ඩලයේදී බුදුරජාණන් වහන්සේ
අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසා වදාළේ කුමක්ද? ඒ විමසා වදාළ ධර්මයේ තුල බෝධින් වහන්සේ පිළිබඳ ඒ ගැඹුරු බෝධින් වහන්සේ මත වාඩි වෙලා බෝධින් වහන්සේට පිට දීලා උන්වහන්සේ අවබෝධය කරා යන්න පාවිච්චි කරපු පණිවිඩය තුල උන්වහන්සේ කුමක්ද හොයාගත්තේ? උන්වහන්සේ හොයාගත්තේ ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන තාක්කල් උපදිනවා කියලා. ඇයිද විපාක පිණිස කර්ම සකස් වෙන්නේ? මේ විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන එක නිකම්ම සිද්ධ වෙන එකක් නෙමෙයි. උපාදානයේ නිසයි විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. කාමෝපාදාන වශයෙන්, ditthi උපාදාන වශයෙන්, සීලබ්බත උපාදාන වශයෙන්, අත්වාද උපාදාන වශයෙන් උපාදානයේ නිසයි මේ පුද්ගලයා තුළ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. ඒතකොට විපාක පිණිස කර්ම සකස් වෙන තාක්කල් ඉපදෙනවා. ඉපදින තාක්කල් ජරා මරණ දුකට විවෘත වෙනවා. ඇයි උපාදානය වෙන්නේ? කොහොමද උපාදානය වෙන්නේ? නිකම්ම උපාදානය වෙනවා නෙමෙයි. හිතේ තණ්හාව තියෙන තාක්කල් තමයි උපාදානය. දැන් බෝධි මණ්ඩලයේ වාඩි වෙලා බෝධිසත්වවරයෙක් විදිහට හැම මස්ලේ නහර ඇට මිදුළු වියලී ගියත් බුදු වෙලා මිස නැගිටින්නේ නෑ කියන පදන් වීරියෙන් යුතුව උන්වහන්සේ බෝධි මණ්ඩලයේදී වාඩි වෙලා අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් විමසුයි කුමක්ද කියලා අපට පුළුවන් වුණොත් බෝධින් වහන්සේ අභියස වාඩි වෙලා කල්පනා කරන්න. අර පාවිච්චියට ගන්න බැරි රෙදි කෑලි වලින් කොඩි වැලක් හදලා බෝධින් වහන්සේ වටේට එලලා අධික වර්ෂා සහිත කාලයක පවා බෝධින් වහන්සේ නාවමින් කරන පූජාවට වඩා ඒවා තුලත් යම් කිසි සංසිඳීමක් හදාගන්න උදව්වක් තියෙනවා. ඒවත් කරන ගමන් අපට පුළුවන් වුණොත් බෝධින් වහන්සේ ළඟ වාඩි වෙලා මේ බුදුරජාණන් වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසපු කාරණයක් එක්ක අපට එකතු වෙන්න. මේ තණ්හාව කුමක් නිසාද ඇති වෙන්නේ? පුද්ගලයාගේ හිත තුළ ඇති වෙන තණ්හාව ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. වේදනා පච්චයා තණ්හා. ලෝකේ වින්දනය කරනකොට ඒ වින්දනය කරන ලෝකය තුල තමයි තණ්හාව ඇති වෙන්නේ. වේදනා පච්චයා තණ්හා. ඇයි ලෝකේ වින්දනය කරන්නේ? මිනිසු මොකටද ලෝකේ වින්දනයත් එක්ක එකතු වෙන්නේ? වේදනාව කුමක් නිසාද ගලන්නේ? මේ ලෝකේ සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා අතර දෝලණය වන ජීවිතයක් අපට තියෙනවා. මේ වේදනාව නිකම්ම සකස් වෙච්ච එකක් නෙමෙයි. මේ වේදනාව සකස් වෙන ස්පර්ශය නිසා. චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ පදනම් කරගෙනයි වේදනාව ඇති වෙන්නේ. එහෙමනම් වේදනාව කියන්නේ ඉබේ හටගත් එකක් නෙමෙයි. දෙමව්පියෝ හදපු එකකුත් නෙමෙයි. බලන්න බෝධිය ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ නමක් බෝධිසත්වවරයෙක් විදිහට වාඩි වෙලා ගැඹුරු විමර්ශනයකට යන්නේ කුමක් සම්බන්ධව? එතකොට උන්වහන්සේ විමසනවා මෙබඳු තත්ත්වයක් නිකම්ම ඇති වුණා නෙමෙයි. මෙබඳු තත්ත්වයක් ඇති වෙන්නේ ස්පර්ශය නිසා නම් ස්පර්ශයේ සිද්ධ වෙන්නේ කුමක් නිසාද? ස්පර්ශය කියන එක නිකම්ම ඇති වෙන එකක් නෙමෙයි. ස්පර්ශය කියන එක ඇති වෙන්නේ ඉබේමත් නෙමෙයි. ස්පර්ශය ඇති වෙන්නේ ආයතන නිසා, සලායතන නිසා. ඇස කියලා ආයතනයක් නැත්නම් ඇහි ස්පර්ශයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. කන කියලා ආයතනයක් නැත්නම් කනේ ස්පර්ශයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ සලායතන නිසා තමයි සලායතන වල ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒතර සලායතන කියන ස්වභාවය නිකම්ම ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි. සලායතන කියන ස්වභාවය ඇති වෙන්නේ කුමක් නිසාද? නාම රූප ධර්මයන් නිසා. නාම රූප පත්‍යා සලායතන. නාම රූප ධර්මයන්ගේ එකතු වීමෙන් තමයි ආයතන හැදෙන්නේ. නාම රූප සකස් වෙන්නේ කුමක් නිසාද? විඥාන පත්‍යා නාම රූප. විඥානයක් බැසගත් නිසා තමයි නාම රූප ඇති වෙන්නේ. විඥානී නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වී යනවා. ඇයි විඥානයක් බැහැගන්නේ? සංස්කාර ප්‍රත්‍යා විඥාන. සංකාර පදනම් කරගෙන විඥානයක් පහළ වෙනවා. සංස්කාර නිසයි විඥානයක් හටගන්නේ. පිනට අනුව, පවට අනුව, ධ්‍යාන වලට අනුව විඥානය බැස ගන්නවා. එහෙනම් විඥානය බැහැ ගන්නවා කියන එක ඉබේ සිද්ධ වෙච්ච එකකුත් නෙමෙයි. නිකං සිද්ධ වෙච්ච එකකුත් නෙමෙයි. හේතු සහිතවම සිද්ධ වෙච්ච එකක්. ඇයි සංස්කාර කෙරෙන්නේ? පුද්ගලයා පිනටම බර වෙලා පිනම අභිනන්දනය කරලා පිනම සතුටෙන් පිළි අරගෙන යන්නේ ඇයි?
පුද්ගලයා පවටම බර වෙලා, පවටම වශී වෙලා, පවටම මුලා වෙලා යන්නේ. පුද්ගලයා ධ්‍යානම දියුණු කරලා ඒවම සාරිය හැටියට පිළිගෙන යන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාර. ඒකට හේතුව අවිද්‍යාව. පුද්ගලයා තුළ පවතින අවිද්‍යාවමයි හේතුව. එහෙමනම් අපිට ඊටාම පැහැදිලි දෙයක් තියෙනවා. අවිද්‍යාවත් භව තණ්හාවත් පදනම් කරගෙන මේ පුද්ගලයා සංසාරෙට ගැට ගැහෙන ආකාරය, සංසාරෙට බැඳෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඊටාම මනවින් අවබෝධ කරපු තැන තමයි බෝධි මණ්ඩලය කියන්නේ. එතකොට මේ බෝධි මණ්ඩලයේ ළඟට ගිහින් යම් කෙනෙකුට බෝධින් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා එහෙම වාඩි වෙලා ඔන්න ඔය බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයේදී උන්වහන්සේ තුල පැවතිච්ච මානසිකාරය අනුලෝම වශයෙන් පටිලෝම වශයෙන් ඉහළට පහළට අපිට බලන්න පුළුවන් නම් ඒක තමයි ලෝකයේ අග්‍රතම බෝධි පූජාව. බෝධියට කරන්න පුළුවන් අග්‍රතම පූජාව තමයි ඒක. සමහරට යාට මල් ගොඩාක් නැති වෙන්න පුළුවන්. එයා ගෙනාපු ඖෂධ නැති වෙන්න පුළුවන්. එයා ගෙනාපු කිරිහාර පූජාවක් එයාට නැති වෙන්න පුළුවන්. නමුත් බෝධි පූජාව කියලා කියන්නේ හෘද සාක්ෂිය මත පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ගැඹුරු විමර්ශනයකට අපේ ජීවිතය එකතු කරගන්න එක. එතකොට මේ ගැඹුරු විමර්ශනයට එකතු වෙන එක ඊටාම වැදගත් දෙයක්. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ සාම්ප්‍රදායික බෝධි පූජාව ගර්හාවට ලක් කළ යුතුයි කියලා. ඒ කාලේ හිටියා ඔය පුලින තූපිය වගේ මහරහතන් වහන්සේලා. එතකොට උන්වහන්සේගේ කාලේ අපිට තේරෙනවා උන්වහන්සේ අවබෝධයට කරා යන්නේ තමන්ගේ අම්මා බෝධින් වහන්සේගේ පොත්තක කොටසක් අරගෙන ඇවිල්ලා රත්තරන් කරඬුවක දාලා ඒ රත්තරන් කරඬුව දෙස වන්දනා කර කර ඉන්නකොට එක්තරා පොයේ දවසක ඒ රත්තරන් කරඬුව දෙස බලාගෙන වන්දනා කරනකොට තමයි අවබෝධයට අදාළ මාර්ගයේ විවෘත වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම බෝධින් වහන්සේගේ පොතුවල කොටස්, පත්‍රවල කොටස් අරගෙන වන්දනා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේම අනුදැනව දාලා උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න ඊටාම සුදුසු දෙයක් බෝධින් වහන්සේ හැටියට. නමුත් බෝධින් වහන්සේ උදෙසා කරන්න පුළුවන් ලොකුම පූජාව, අග්‍රතම පූජාව, නිවනට අදාළ වෙන විදිහේ බෝධි පූජාවක් කොහේ හරි තියනවාද කියලා ඇහුවොත් මට නම් කියන්න තියෙන්නේ අපි කරන ওই එකම පූජාවක්වත් නිවනට උදව් වෙන්නේ නැහැ. බෝධිය වටේට පෑන් කලයක් අරගෙන කැරකිලා පෑන් කලේ වක් කරලා ආවා කියන එක ලෝකේ සැබෑම බෝධි පූජාව නෙමෙයි. යම් කෙනෙකුට බෝධින් වහන්සේ ළඟ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වාඩි වෙලා කවරක්ද කළේ? ඇත්තටම බෝධින් වහන්සේගේ අර්ථය මොකක්ද? දසමාර සේනාව පවා උන්වහන්සේව වට කරලා ඒ ශ්‍රමණය ඔය ආසනේ මටයි අයිති. ඔය ආසනේ නැගිටපන්. ඔය ආසනේ මට අයිති එකක්. ඔය ආසනේ මටයි අයිති. එහෙම කියද්දී මට අයිති කියලා කියද්දී උන්වහන්සේ ඉදිරියේ නුඹට අයිති නම් නුඹට කෝ සාක්ෂි කියලා හද්දී අර දසමාර සේනාව කෑ ගහලා අපි තමයි සාක්ෂි කියද්දී ඒ ශ්‍රමණය නුඹට කෝ සාක්ෂි කියද්දී බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවරයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේගේ ශ්‍රී හස්තය පොළවට දිගු කරලා ඒ මිහිකත කියන්න මේ අයට මං ආපු ගමන බොහෝම දුෂ්කර ගමනක් බව, මං ආපු වැඩපිළිවෙල ඊටාම දුෂ්කර වැඩපිළිවෙලක් බවට ඒ මිහිකත මේ අයට කියන්න කියද්දී මහ පොළොව තොටිල්ලක් වගේ නැලවෙද්දී දසමාර සේනාව පසුබහිද්දී ගිරිමේකලං උදිත ගෝර සසේන මාරං කියන විදියට ගිරිමේකල හස්තිරාජයාගේ පිටේ පාපී මාරයා ගිරිමේකල ඇතුගේ පිටින් බිමට වැටෙද්දී උන්වහන්සේ අවබෝධයට පත් වෙනකොට යන්තම් සෙලවීමක් චලනීය වීමක්වත් නැතුව නොසෙල්වී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වයේ වෙනුවෙන් බෝධින් වහන්සේ පෙනී හිටියා කියන සංඥාව අරගෙන වන්දනා කරන එක හොඳයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියන ස්වභාවයටයි අපි කිට්ටු වෙන්න උත්සාහ කළ යුත්තේ. අවබෝධයටයි ලං වෙන්න උත්සාහ කළ යුත්තේ. ආශ්‍රව ක්ෂය කිරීමේ ඥානෙ උපදින්න නැතුව අපි කාටවත් අවබෝධය කරගන්න බෑ. එහෙනම් ආශ්‍රව ක්ෂය කරගන්න තැනට බෝධින් වහන්සේ ළඟ වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේ මේ බෝධින් වහන්සේ ළඟ වාඩි වෙලා කියලා මෙන්න මේ දේ නේද කියලා කවුරු හරි කෙනෙකුට වාඩි වෙලා Tamanගේ නේත්‍ර සංගල පියාගෙන එළියේ බෝධින් වහන්සේ වටේ කරන දේවල් වෙනුවට
බෝධීන් වහන්සේ ළඟට ගිහින් Tamanගේ ඇතුලේ දේකට එකතු වෙන්න පුළුවන් නම් අත්ත සරණ අනන්‍ය සරණ තමාව සරණ කරගන්න පුළුවන් නම් බෝධිය ළඟට ගිහින් ග්‍රහාපල නක්ෂාස්ත්‍ර විවිධාකාර අඩුපහඩුකම් කේන්දර වල දෝෂ වහගන්න බෝධීන් වහන්සේ පාවිච්චි කරන වෙනුවට බෝධි මණ්ඩලය ළඟ වාඩි වෙලා අනුලෝම පටිලෝම වශයෙන් බෝධීන් වහන්සේ වෙනුවෙන් භාගතුන් වහන්සේ බෝධි මණ්ඩලයේදී කළ දේ සිහි කරලා පටිච්ච සමුප්පන්න හේතුඵල ධම විමර්ශනයකට Tamanගේ හේතුඵල ක්‍රියාත්මක වීම විමසන්න පුළුවන් වුණොත් අවිද්‍යාවත් භව තණ්හාවත් පදනම් කරගෙන ලෝකේ ගැට ගැහෙන එකෙන් නිමා කරන්න පුළුවන්. ඒ ගැට ගැහෙන කාරණේ නිමාව සන්තුහන් කරගන්න අපිට බෝධි පූජාව කරන්න පුළුවන්. ඒක තමයි ලෝකේ ඇත්තම බෝධි පූජාව. බුදුරජාණන් වහන්සේ අපෙන් ඒ බඳු බෝධි පූජාවක් බලාපොරොත්තු වුණා. මල් පහන් පුදන ගමන් බුදුරජාණන් වහන්සේට කරන සංග්‍රහයක් කියලා හිතාගෙන බෝධීන් වහන්සේට පූජා කරන ගමන් පටිච්ච සමුප්පාද විමර්ශනයකට බෝධි මණ්ඩලය එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි ලෝකයේ තියෙන අග්‍රතම බෝධි පූජාව. ඒකට සමහර විට ලොකු ආර්ථික ශක්තියක් නැති වෙන්න පුළුවන්. ඒකට ගොඩක් මල් ගන්න බැරි වෙන්න පුළුවන්. ගොඩාක් පහන් පත්තු කරන්න බැරි වෙන්න පුළුවන්. හඳුන් කූරු වලින් බෝධි මණ්ඩලයේ වටේට සුවඳවත් කරන්න බැරි වෙන්න පුළුවන්. පුන් කලස් වලින් අලංකාරවත් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ ඔක්කොම වැදගත් දේවල්. හැබැයි වාඩි වෙලා හේතුඵල වශයෙන් විමසන්න පුළුවන් වුණොත් අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණ වලින් නිදහස් වෙන ලෝකයක නේද පැටලිලා ඉන්නේ කියලා එදා බෝධීන් වහන්සේ අභියස වාඩි වෙලා බෝධිසත්වයන් වහන්සේ අභිසම්බුද්ධත්වයේ පිණිස යමක් කළා දේ ක්‍රියාත්මක වීමට අපිට එකතු වෙන්න පුළුවන් නම් ඒක තමයි ලෝකයේ සැබෑම බෝධි පූජාව. ඒ නිසා ශාරීරික ධාතු කියනකොට භාගතුන් වහන්සේගේ ශරීරයෙන් විසිරී පැතිරී පවතින ධාතු මන්දිරයක් වන් ලංකාවේ ලෝකේ වැඩ ඉන්න මේ සියලුම ධාතුන් වහන්සේලා එක වචනයකින් වන්දනා කරන අදිෂ්ඨානෙ ගන්නකොට මහා බෝධීන් කියනකොට සියලුම බෝධීන් වහන්සේලාගේ මණ්ඩලයන්හිදී নমස්කාරය වේවා කියන පාඨය තුල වඩා අර්ථය මතු කරගන්න නම් මේ ගාථාව සජ්ජායනා කරලා වාඩි වෙලා පටිච්ච සමුප්පන්න විමසීමකට බෝධි මණ්ඩලයේදී එකතු වෙන්න කියලායි ඔබට මතක් කරන්නේ. ඒ බඳු එකතු වීමකට අපට අපේ ජීවිතය විවෘත කරගන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ අග්‍රතම බෝධි පූජාව. ඒ බඳු බෝධි පූජාවකට එකතු වන්නට ඔබට අවකාශය සැලසේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. බෝධි මණ්ඩලයේ තියෙන ගැඹුරු දාර්ශනික අදහස යස්ස මූලේ නිසින්නෝව කියන පාඨයේ අර්ථය මතුවෙනකොට ඔබට විශාල දාර්ශනික කතාවකට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අගය කළ බෝධි පූජාවත් සමග සමවදින්න කියලයි අද විවරණය නිමාවටපත් කරන්නේ. මේ උතුම් විවරණීය වැඩසටහන සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ පැලවත්ත පදිංචි හේමාලි කේම්ලීද සිල්වා ජානකි මහත්මිය ප්‍රධාන ජානකි විදානාරච්චි සහ එස් විදානාරච්චි මහත්මයා කියන පින්තුන් එකතු වෙලයි අද මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ පින්තුන් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුව සම්පන්නිය දිගාසිරි සම්පත් සැලසේවා කායික මානසික සුව සම්පන්නිය සැලසේවා. හේමාලිද සිල්වා ජානකි විදානාරච්චි එස් විදානාරච්චි කියන පින්තුන්ටත් ඒ පැලවත්තේ පදිංචි ඒ පින්තුන් හැම දිනාටමත් ඒ පින්තුන් නමින් මිය පරලෝකීය දෙමව්පියන්ට අනුමෝදන් කරන්න යතු බලාපොරොත්තු වෙනවා. දෙමව්පියන්ටත් ඔබ හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. නිවන් දොරටුවක් පිණිසම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි මේ උතුම් විවරණී වැඩසටහනින් රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය සම්බෝධි මහා විහාරාධිපති වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.